අයිබම් පුතේ අපි සම්බන්ධ වෙන්නේ 2022 MCQ point paper 23ත් එක්ක පුතේ පැහැදිලි කියන එක. පුරුදු විදිහට පුතේ MCQ පහක ප්‍රමාණයක් අපි දාලා තියෙනවා පුතේ. සරණානුවර්තී චලිතය සහ ද්‍රව ස්ථිතිය කොටස් සහ බර්නූලි කොටස්නේ. පාදකව තමයි පුතේ මේක නිර්මාණය කරලා තියෙන්නේ. තේරුම්ද කියන්නේ? වැදගත් කරුණු පුතේ සටහන් කරගන්න දවස ගානේ පුතේ මේවා වැඩි දියුණු කරගන්න අනිවාර්යයෙන්ම තමයි දන්න කරුණු ප්‍රමාණය. හරි. බලමු පුතේ පළවෙනි ප්‍රශ්නය. සරණානුවර්තී චලිතයේ දෙන හරිද? වස්තුවක ආවර්ත කාලය තත්පර 24ක් කියලා කියනවා. හරි. එහි ධන A සිට ඍණ A දක්වා ගමන් කිරීමට ගතවන කාලය කොච්චරද දහන්නේ? අපි දන්න දේ සරණානුවර්තී චලිතයේ දෙන වස්තුවක් ගත්තොත් එහෙම මේක උදේ අපි ආගේ කේන්ද්‍රය නැත්තම් සමතුලිත පිහිටු මිදුර ගත්තොත් එහෙම එක පැත්තට සිදු කරන්න පුළුවන් උපරිම විස්ථාපනය තමයි පුතේ විස්තාරය කියන්නේ A. ඒතර පුතේ අනිත් පැත්තට ඍණ A වෙන්න ඕන. එතකොට මෙයා මෙන්න මෙතනදී පටන් ගත්තා නම් චලිත වෙන්න මෙතන පුතේ අධිපතිය මොකක් වෙනද t කියන එක්කෙනා ආවර්ත කාලයෙන් 4න් පංගුවක් වෙනවා. ආයෙ පුතේ මෙයා මෙහෙම ගිහලා මෙතනට එනකොට පුතේ මොකක් වෙනවද? මෙන්න මේ කාලේ පුතේ ආවර්ත කාලයෙන් භාගයක් වෙනවා. හරිනේ වට භාගයක් මෙතන. ආයෙ පුතේ මෙහෙට ඇති කාලය නේද? 3යි t බෙදීම 4ක් වෙනවා පුතේ. ආපහු සම්පූර්ණයෙන් යා මෙන්න මෙතනට පුතේ කාලය කොච්චරක් වෙනවද? t ප්‍රමාණයක් වෙනවා. t බෙදීම 4යි t බෙදීම 4යි t බෙදීම 4යි t බෙදීම සම්පූර්ණ වටයක් වෙනවා. එහෙනම් පුතේ මුළු මේවා පුතේ මුළු ආවර්ත කාලය පුතේ 4න් පංගුවෙන් තමයි පුතේ මෙන්න මේ කොටස් වලට ගත වෙන්නේ. තේරුම්ද කියන්නේ? එහෙනම් පුතේ මුළු ආවර්ත කාලයේ තත්පර 24ක් නම් පුතේ 4න් පංගුවක් යන ගත වෙන කාලය කොච්චරද පුතේ? තත්පර 6යි. තේරුම්ද කියන්නේ? ඒකද මෙන්න තත්පර 6ක් යනවා. ආයි මෙන්න තත්පර 6ක් යනවා. ආයි මෙන්න තත්පර 6ක් යනවා. පුතේ ආපහු මෙතන එන තත්පර 6ක් යනවා. එහෙනම් අපෙන් අහන්නේ මොකද? මෙතන ඉඳන් මේන් මෙතනට එන ගත වෙන කාලය කොච්චරද කියලා අහන්නේ. එහෙනම් මෙතන තත්පර 6යි මෙතන තත්පර 6යි පුතේ මුළු කාලය කොච්චරක්ද? t සමානයි 12යි තත්පර වෙනවා පුතේ. තේරුණාද කියන එක? උත්තරේ අංක 2 විදිහට පුතේ සලකන්න පුළුවන්. පැහැදිලිද කියන එක? ප්‍රශ්නාංක 2 සරණානුවර්තී චලිතය දෙන වස්තුවක ආවර්ත කාලය 10ක් කියලා කියන පුතේ කේන්ද්‍රයෙන් චලිතය ආරම්භ කරේ නම් කලාව 5යි බෙදීම 4ක් වෙන ගතවන කාලය කොච්චරද හරිද? අපි දන්න පුතේ කලාව සමානයි නේද? 2 බෙදීම t වතාවක් පුතේ ගත කරන කාලය. කලාව කොච්චරද පුතේ? 5යි බෙදීම 4ක් කියනවා. 2යි 5 බෙදීම පුතේ ආවර්ත කාලය කොච්චරක්ද 10ක් කියනවා. ගුණ කිරීම t පුතේනේ. තේරුණාද? මෙයාට මෙයා කැපෙනවා දරුවෝ. මෙයාට මෙයා කැපෙනවා 5ක් කියනකොට එහෙනම් මෙයා මෙහෙට ගියාම t සමානයි පුතේ 25 බෙදීම 4යි. 25 බෙදීම 4 කියන්නේ 12.5 බෙදීම 2යි පුතේ. ඒ කියන්නේ 6.25යි තත්පර වේගය පුතේ. තේරුණාද? පුතේ මේ අපි සාමාන්‍ය සිද්ධාන්ත පන්තියේ සාකච්ඡා කරන සමීකරණ තේරුණාද කියන එක. හරි. නිසා පුතේ උත්තර අංක 2 විදිහට පුතේ සලකන්න පුළුවන්. පැහැදිලිද කියන එක. ප්‍රශ්න අංක 3 පයිප් එක ඉදිරියට යන විට හරස්කඩ ඒකාකාර ලෙස අඩුවේ. එවිට ඒ තුලින් ඉදිරියට ගමන් කරන දුෂ්‍රාවී නොවන තරලයක පුතේ. පුතේ අපි දන්නවා හරස්කඩ මෙහෙම අඩු වෙනවා කියලා කියන්නේ පුතේ. හරි. අපි දන්නවා පුතේ වේගය මොකද වෙන්නේ පුතේ? AV කියන ගුණිතය නියතයක් නේ දරුවෝ. එනිසා පුතේ හරස්කඩ අඩු වෙනවා කියන පුතේ වේගය වැඩි වෙන්න ඕන. තේරුණාද? ඒ වගේම පුතේ නේද? මේක පුතේ මම අනාකූල රේඛාවක් සලකලා පුතේ අපි දානවා පීඩනයේ දන භාගයයි ρ v වර්ග සමානයි පුතේ නියතයක් නේ. ඇත්ත පුතේ විභව ශක්තියක් තියෙනවනේ ඒකක පරිමාවක. මොකද එකම ලක්ෂ්‍ය එකම මට්ටමේ සලකද්දී පුතේ විභව ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් පුතේ පීඩනයේ දන ඒකක පරිමාවක චාලක ශක්තිය කියන දෙකේ එකතුව පුතේ නියතයක් වෙන්න ඕන. අපි දන්න පුතේ ඉස්සරහට පුතේ හරස්කඩ අඩු නිසා වේගය වැඩි වෙනවා පුතේ. වේගය වැඩි වෙනවා පුතේ මේ මුළු පදේම වැඩි වෙලා පුතේ මොකක් වෙනවද? පීඩනය අඩු වෙන්න ඕන පුතේ. එහෙනම් වේගය වැඩි දෙන පුතේ පීඩනය අඩුවීමක් වෙන්න ඕන. තේරුණාද කියන එක? හරි. ඒ නිසා පුතේ වේගය ඒකාකාර ලෙස වැඩි වී පීඩනය ඒකාකාර ලෙස අඩු වේ පුතේ. උත්තරය අංක 3 විදිහට පුතේ සලකන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හරි. ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 4 හරි. පුතේ මේ කලින් ප්‍රශ්නේ වගේම අදහසක් තමයි හරස්කඩ පුතේ වෙන මේ වගේ වෙනස් වෙනවලු 0.8 සහ 0.2 පුතේ. පුතේ අපි දන්නවා දුෂ්‍රාවී නොවන තරලයක් අනාකූල අනවරත ප්‍රවාහයක යෙදීම වල තමයි මේවා සාකච්ඡා කරන්නේ පුතේ. පුතේ මේ වගේ තරල ගලන ෘතයාගේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය පුතේ මොකක් වෙනවද? පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය පුතේ නියතයක් වෙනවා. නියතයකි. එතකොට අපි පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන්නේ AV කියන ගුණිතේ නේද? ඒ කියන්නේ පුතේ මෙතන හරස්කඩ A1 නම් වේගය V1 නම් මෙතන හරස්කඩ A2 නම් වේගය V2 නම් පුතේ
මේ දෙකේ ගුණිතය පුතේ මේ දෙකේ ගුණිතයට සමානයි. ඒකට පුතේ නියතයක් කියලා කියන්නේ. එහෙනම් පුතේ මම ඒ සම්බන්ධයෙන් දානවා a1 b1 සමානයි a2 b2 ගෙන් පුතේ. මෙතන හරස් කර කොච්චරද පුතේ 0.08 වතාවක්. එතනදී වේගය කොච්චරද පුතේ 4යි කියලා කියනවා. නේද? හරස් කර පුතේ 0.02ක් වෙන තැනදී වේගය කොච්චරද කියලා අපෙන් අහනවා. එහෙනම් පුතේ මෙයා කපල ගියාම 4ක් වෙනවා පුතේ. 4ක් 4 16යි ms ඍණ 1යි පුතේ v2 කියලා සලකන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා පුතේ උත්තරය අංක 5 සලකන්න පුළුවන්. පැහැදිලිද කියන එක. හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නාංක 5. තිරස්පටු හරස්කඩ ඒකාකරණ නොලය තුලින් දුෂ්‍රාවී නොවන තරලයක් ගලයි. තරලයේ ඝනත්වය 800ක් නම් හරස්කඩ වර්ගඵලය 2 සහ 4 වන ලක්ෂ අතර පීඩන වෙනස කොච්චරද කියලා අහනවා. පුතේ මෙන්න මෙහෙම නල කොටසක් සලකන්න තියෙනවා. අපි දැන් පුතේ මෙතන ඉඳන් මේ පැත්ත සලකලා තියෙන පුතේ නේ තේරුම්ද කියන්නේ. අපි ගත්තොත් එහෙම දරුවෝ අපි දුමුදේ මෙන්න මෙයාගේ මෙන්න මෙහෙම තරල ගැනීමක් සිද්ධ වෙනවා පුතේ. මෙතන වේගය v1 මෙතන වේගය v2. තේරුණාද? පුතේ පැහැදිලිද මෙතන හරස්කඩ a1 සහ මෙතන හරස්කඩ a2 කියලා අපි දන්නවා පුතේ නේ. තේරුණාද? පුතේ හරස්කඩ වැඩි මෙතන 4යි වර්ග මීටර කියලා කියනවා. මෙතන පුතේ 2යි වර්ග මීටර කියලා කියනවා. මම මේ ඇඳපු රූපෙත් එක දාගත්තා. එහෙනම් පුතේ මෙතන පීඩනය p1 මෙතන පීඩනය p2 කියලා අපි ගත්තොත් එහෙම අපි දන්නවා පුතේ මොකද වෙන්නේ? හරි. යම් ලක්ෂයක නේද? පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ විභව ශක්තිය පුතේ. විභව ශක්තිය බිඳුවයි. ඇයි ඒ? පුතේ මම සලකන්නේ එකම මට්ටමේ ඉන්න අනාකූල රේඛාව. ඒතර ඒ පද තුනේ එකතුව සමානයි පුතේ. අනිත් තැන පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ තේරුණාද? විභව ශක්තියත් එකතුව පුතේ. එතරම් විභව ශක්තිය වැඩක් වෙන්නේ නැහැ පුතේ නේද? එකම මට්ටමේ නිසා. පුතේ වල පැහැදිලි වෙන පුතේ a1 a2 කියලා දෙන්න සැලකුවොත් එහෙනම් පුතේ a2 වල හරස්කඩ වර්ගඵලය අඩුයි. එහෙනම් පුතේ v1 v2 ගත්තොත් එහෙම හරස්කඩ අඩු තැන පුතේ වේගය වැඩි වෙන්න ඕන. ඒ නිසා පුතේ p1 p2 ගත්තොත් එහෙම වේගය වැඩි තැන පුතේ පීඩනය අඩු වෙන්න ඕන. එහෙනම් කවුද වැඩි පුතේ? p1 කියන එක්කෙනා වැඩි. තේරුණාද කියන්නේ? එහෙනම් පුතේ අපි දන්නවා p1 ධන භාගය වතාවක් පුතේ ρ කියන්නේ කොච්චරද? 800 වතාවක්. මෙතනදී වේගය කොච්චරක්ද? අපිට දත්තයක් දෙනවා පුතේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය 8ක් කියලා පුතේ. මොකද්ද පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන්නේ පුතේ? පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන්නේ පුතේ නේද? හරස්කඩ ගුණ කිරීම වේගයට. එහෙනම් පුතේ මට මෙතන සලකන්න පුළුවන් පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය 8ක් කියන්නේ හරස්කඩ 4 වතාවක් වේගය 2යි. තේරුණාද? හරස්කඩ 4 වතාවක් පුතේ වේගය 2යි. එහෙනම් මෙතන වේගය පුතේ 2යි. එහෙනම් පුතේ අපි ඔක මෙතන දැම්මොත් එහෙම පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවය පුතේ නියතයක් නේ. තේරුණාද කියන්නේ? එහෙනම් පුතේ එතන 8 සමානයි පුතේ. හරස්කඩ පුතේ එතන 2ක් වෙද්දි පුතේ වේගය 4ක් වෙන්න ඕන නේ. පැහැදිලිද? එහෙනම් පුතේ මෙතන වේගය කොච්චරද? 4යි ms ඍණ 1යි. මෙතන වේගය කොච්චරද? 2යි ms ඍණ 1යි. පැහැදිලිද කියන්නේ? එහෙනම් පුතේ මම ආදේශ කරමු පුතේ මෙතන v1 කියන කොච්චරද? 2යි 2 වර්ගය පුතේ 4යි. තේරුණා? සමානයි. p2 ධන මේ පැත්ත පුතේ භාගය වතාවක් 800 වතාවක් පුතේ වේගය කොච්චරද පුතේ? 16යි. 4යි. එහෙනම් 16 වර්ග කරන්න. තේරුණාද? ඇයි 4 වර්ගය. මෙයාට මෙහා ගියාම පුතේ 2යි මෙයාට මෙහා ගියාම පුතේ කොච්චරද? 8යි. එහෙනම් p1 ධන 1600 සමානයි පුතේ p2 ධන 8 වරක් 8 64.2යි. එහෙනම් පුතේ මෙයා මෙහෙට ආවම p1 ඍණ p2 සමානයි පුතේ 6400න් අඩු වෙනවනේ පුතේ 1600. 0.014න් 6ක් ගියාම 8යි 5න් එකක් ගියාම 4යි. 4800යි පැස්කල් විතර පුතේ සලකන්න පුළුවන්. පැහැදිලිද කියන එක. එසම පුතේ උත්තරය අංක 3 විතර සලකන්න පුළුවන්. පැහැදිලි. පුතේ බර්නෝලි පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච කොටසක් පුතේ බර්නෝලි සමීකරණයේ පුතේ තිරස් පටුනන පුතේ යොදන විදිහට මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒකේ පුතේ වේගයක තර්ක කරන විදිය, හරස් කරන නිසා වේගය තර්ක කරන විදිය, වේග නිසා පීඩනය තර්ක කරන විදිය පැහැදිලිවම මෙතන පෙන්නලා තියෙනවා. තේරුණාද කියන්නේ? අනිත් පුතේ සන්තතිකතා සමීකරණයෙන් පුතේ අපි කොහොමද පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාවයත් එක්ක හරස් කර සහ වේගය සුණි පුතේ සම්බන්ධකම් ගන්න කියලා. ඔයාලට පැහැදිලි පුතේ මෙතනදී පුතේ හරස් කර අඩු වෙනවා. හරස් කර අඩු පුතේ මෙතනදී වේගය වැඩි වෙන්න ඕන. v2 වැඩි වෙන්න ඕන. වේගය වැඩි තර පුතේ පීඩනය අඩු වෙන්න ඕන. තේරුණාද කියන්නේ? එනසම පුතේ මට මේ වගේ උත්තරයක් ගන්න පුළුවන් 4800ක් කියන පුතේ පැහැදිලි කියන්නේ. වැදගත් කරුණු පුතේ සටහන් කරගන්න දවස ගානේ පුතේ මේ වැරදි කරන්න ඕන. තේරුණාද කියන්නේ? හරි. එහෙනම් පුතේ අදට මේ කොටස් එක මෙච්චරයි පුතේ. පිළිවෙලට මේ සටහන් ටික හදාගෙන පුතේ දිගටම වැඩ කරන්න. තේරුණාද කියන්නේ? එහෙනම් ඔයාලා හැමෝටම
උත්සන්නයි. අයිබෝන්.